ෆාස්ට් ට්‍රැක් එකකට ගෙනාවා නැගෙනහිර ආසියාවේ රටවල් අවුරුදු 20ක් 25ක් කියන එක හොඳටම ප්‍රමාණවත් රටක ලොකු පරිවර්තනයක් කරන්න. ඉතින් ඒක අපි දැකලා තියෙනවා නැගෙනහිර ආසියාවේ රටවල් වලිනුත් ඒ වගේම වර්තමානයේ තවත් රටවල් වල. මේ කාරණාව සඳහන් කරමින් හඳුන්නෙත්ති මෙතුමා සඳහන් කරපු ගමේ කතාවත් එක්ක මම කල්පනා කළා ගම ගැන ටිකක් කතා. ගම ගැන කතා කරනකොට අපිට කතා කිරීම අපේ කතාවෙන් අයින් කළ හැකි දෙයක් නෙමෙයි කෘෂි කර්මය කියන එක. ඒ නිසා මම කෘෂි කර්මයෙන් පටන් අරගෙන විනාඩි 20 ඇති වේවි මට එතනින් මම නවත්තන්නම්. එතනින් ඉදිරි පියවර අපි වෙනත් දවසක කතා කරන්න ඉඩ තියෙනවා. මොකද මට කියලා තිබුණේ රටේ ආර්ථික අනාගතය ගැන කතා කරන්න. කෘෂි කර්මය ගැන අපි දැන් ආර්ථික අනාගතය කියලා කියන්නේ අපි පොහොසත්කම වශයෙන් ගත්තොත් එහෙම නැත්නම් වඩා හොඳ යහපත් ජීවිතයක් ගැන කතා කරනවා නම් රටක අනාගතයක් ගැන රටේ ජනතාවගේ අපි කතා කරන්න ඕනේ ඉතලා දුප්පත්කම නැතිවීමේ සිට ආදායම් වැඩිවීම හොඳ රැකියා කිරීම තම තමන්ගේ ජීවන මට්ටම් තමන්ගේ දරුවන්ගේ ජීවන මට්ටම් තව තව ඉහළට ගැනීම. ඕකනේ බලාපොරොත්තු වෙන සාමාන්‍ය. ඒක විවිධ නිර්වචන අනුව වෙන වෙන දේවල් කියන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් බොහෝ දෙනා පිළිගන්න තේරුම් ගන්න විදිහට ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. එතකොට ලංකාවේ ඉන්න ජනතාවගේ දුප්පත්කම මයින්ඩ් ගියාම මේකට එක එක දර්ශක තියෙනවා. හැබැයි මම පාවිච්චි කළොත් එහෙම ලංකාව දැන් මධ්‍යම පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ රටක් වශයෙන් ඒ කාණ්ඩයේ දුප්පත්කම මයින්ඩ් පාවිච්චි කරන ජාත්‍යන්තර දර්ශකයක් පාවිච්චි කළොත් දවසකට ඩොලර් 320ක් දවසකට ඩොලර් 320ක් 320කට ඒ කියන්නේ රුපියල් 600කට අඩුයි. අපි රුපියල් වලට හැරෙවුවොත් දවසකට ඩොලර් 320කට අඩුවෙන් ලබන පුද්ගලයන් පවුල් නෙමෙයි පුද්ගලයන් කොච්චර ඉන්නවද කියන එක. ඒක තමයි මේ ආදායම් කාණ්ඩේ රටවල් වලට ලෝක බැංකුව විසින් පාවිච්චි කර දර්ශකය. තව ඊට වඩා එහා එකක් තියෙනවා. ඉහළ මධ්‍යම ආදායම් ලබන කාණ්ඩයට ගියාන් පස්සේ අපි පාවිච්චි කරන්නේ ඩොලර් 5.50. එතකොට අපි ඉහළ ඉඳලා පහළට වැටුණානේ පහුගිය අවුරුද්දේ. ඉතින් අපි ඩොලර් 5.50 තමයි පාවිච්චි කළ යුත්තේ අත්වසේ. එමිති අර පහළට වැටුණ හින්දා අපි ඩොලර් 3.20 පාවිච්චි කළොත් ඒක දර්ශකයට අනුව ලංකාවේ ජනගහනයෙන් මිලියන 2කට වඩා දුක්. අපි ඩොලර් 5.50 පාවිච්චි කළොත් එහෙම ලංකාවේ ජනගහනයෙන් 142ක්. අපි ඒක පැත්තකින් තියලා අපි 3.20 පාවිච්චි කරමු. 3.20 පාවිච්චි කළා ඩොලර් 3.20 පාවිච්චි කරනකොට මිලියන 2කට වඩා එහෙම නැත්නම් ලංකාවේ ජනගහනයෙන් 120ක ප්‍රමාණයක් මේ දුප්පත් ජනතාව කොහෙද ඉන්නේ කියලා කිව්වොත් අපි සංඛ්‍යාලේකර දෙපාර්තමේන්තුවේ තියෙන poverty indicators ඒ වාර්තා අරගෙන බැලුවාම ඒ වගේ තියෙනවා ලංකාවේ දුප්පත් අයගෙන් 92ක් ඉන්නේ ග්‍රාමීය අංශයේ. ඊට පස්සේ අපි කෘෂි කර්මයට දැන් මෙතනින් සම්බන්ධ වෙනවා. මොකද ග්‍රාමීය ආර්ථිකයයි කෘෂි ආර්ථිකයයි කියන දෙක එච්චර ලොකු වෙනසක් නැහැ. මොකද ග්‍රාමයේ ඉන්නේ ගොවි තැනට වැටිච්ච අය තමයි බහුතරයක් ඉන්නේ. එමනම් අපිට පැහැදිලිව පේන කාරණාවක් තමයි දුප්පත්කම වැඩියෙන් තියෙන්නේ කෘෂි ආර්ථිකයේ ඉන්න අය අතර. අපි ලංකාවේ කෘෂි කර්මය ගැන නිදහස ලැබපු කාලේ ඉඳලා සමහරට කලින් ඉඳලා ගොඩාක් දේවල් කරලා තිනවා අපේ ආණ්ඩුවේ. විශාල වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා කෘෂි ආර්ථිකය නගා සිටුවන්න. දැන් හඳුන්නෙත්ති මහත්තයා සඳහන් කරපු කාරණාවෙන් අපිට පැහැදිලිව පේනවා. නමුත් ගම එන්න අසරණ වෙලා. ඉතින් මටත් හොයාගන්න බෑ. ගොවිතැන් කරලා වැඩි දියුණු වෙලා සෞභාග්‍යමත් වෙච්ච පවුලක් ලංකාවේ ඉන්නවද? දරුවන්ව හොඳට ඉහළට ගෙනාපු පවුලක් ලංකාවේ ඉන්නවද කියන එක මටත් තාම නම් හම්බ වෙලා නැහැ. ඒගොල්ලෝ සර්වයිව් වෙනවා. හැබැයි ත්‍රයිව් වෙන්න ඉහළට යන්න හැකියාවක්. ලංකාව සංසන්දනය කරනවා නම් කෘෂි කර්මයේ සම්බන්ධයෙන් ලෝකයේ තවත් රටවල් එක්ක අපිට පුළුවන් අපේ ආසියාවෙම තියෙන මැලේසියාව වගේ රටවල් පාවිච්චි කරන්න. මැලේසියාව ලංකාවට හුඟක් කිට්ටු රටක්. මීට අවුරුදු 10කට ඉස්සර මට හම්බෙච්ච අවුරුදු 10කට 15කට වගේ ඉස්සර හම්බෙච්ච මැලේසියන් ප්‍රොෆෙසර් කෙනෙක් කොන්ෆරන්ස් එකකදී හම්බුනේ අපි දෙන්න හඳුනාගත්තන් පස්සේ මට කිව්වේ
අපි ඒ කාලේ හිතුවේ මැලේසියාව වර්ගවාදී යුද්ධයක පැටලෙයි ලංකාව තමයි පොහොසත් රටක් වෙන්නේ පළමුවෙන්ම ආසියාවේ කියලා. තමයි 50 ගණන් 60 ගණන් වල ඒගොල්ලෝ කල්පනා කළේ. ඉතින් ඇත්තටම ඒක අනිත් පැත්ත කරගිලා මැලේසියාව සෑහෙන දුරකට ඉස්සරහට ගියා. මැලේසියාවේ තිබිච්ච වර්ගවාදී අරගල ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා. ලංකාවේ එහෙම දේවල් එච්චර නොතිබිච්ච රට ඒ වර්ගවාදී අරගලයට කඩාගෙන. මැලේසියාව තව අතර මැද ඉන්නෙච්ච දියුණු රටක් නෙමෙයි. නමුත් අපිට සාපේක්ෂව බලනකොට ගොඩක් ඉස්සරහට ගිය රටක්. තව පුළුවන් අපිට ඕන පාවිච්චි කරන්න. දැන් ලංකාව පුංචි රටක් හින්දා ඊශ්‍රායලය වගේ රටවල්. එහෙම නැත්නම් ඊශ්‍රායලය කියන එකත් පාවිච්චි කිරීමේ වැදගත්කමක් තියෙනවා. මොකද ඊශ්‍රායලය කියන රට බිහි වුණේ ලංකාව නිදහස ලැබපු අවුරුද්ද 1947. එතකොට බිඳුවෙන් පටන් ගත්තේ 1947. හැබැයි මේ අවුරුදු 70 කාලයක් තුල කාන්තාරයක් තමයි ඒගොල්ලන්ට දුන්නේ. වතුරවත් තිබ්බේ නැහැ. ඒ වගේ කාන්තාරයක ඉතාමත්ම සෞභාග්‍යමත් කෘෂි ආර්ථිකයක් බිහි කරලා තියෙනවා ඒගොල්ලෝ. කෘෂි කර්මය නෙමෙයි ඒගොල්ලන්ගේ ප්‍රධාන දේවල් රඳා පවතින්නේ ආර්ථිකය රඳා පවතින කෘෂි කර්මයක් ඉතාමත්ම සාර්ථක ඵලදායීතාවයෙන් ඉතා ඉහළ කිරි ලීටර් 50 ගාණක් ගන්න ගවයින් ඇති කරන ඉතා ලොකු ඵලදාවක් තියෙන කෘෂි බිම් නඩත්තු කරන තාක්ෂණය ඉතාමත්ම ඉහළ මට්ටමේ තියෙන රටක්. තව රටක් තමයි අපිට පාවිච්චි කරන්න. ජනගහනය ඉන්නේ මිලියන 9යි. තව රටක් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් පුංචි රටක් නෙදර්ලන්තේ. නෙදර්ලන්තේ ගැනත් මම ටිකක් දන්නවා. මොකද මම ඉගෙන ගත්ත රට නිසා මට එක්තරා දුරකට ඒ රටේ ආර්ථිකය පිළිබඳව අවබෝධයක් තියෙනවා. නෙදර්ලන්තයත් අපිට ලංකාවත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. මොකද හේතුව ඒකත් පුංචි රටක්. ජනගහනය ඉන්නේ මිලියන 17යි ලංකාවේ මිලියන 21යි. ලංකාවට වඩා බොහොම ටිකක් කුඩයි රට භූගෝලීය වශයෙන් ගත්තා. නමුත් කෘෂිකර්මයේ පැත්තෙන් ගත්තාම නැවතත් මම කියන්න ඕනේ කෘෂිකර්මය නෙමෙයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආර්ථික කටයුතු. නමුත් කෘෂිකර්මය ඉතා දියුණුයි. කෘෂිකර්මය ගත්තාන් පස්සේ මහා පරිමාණ කෘෂි බිම් තියෙන ඉතා ඉහළ මට්ටමේ කෘෂි නිෂ්පාදනය කරගෙන යන යුරෝපයේ අනෙකුත් රටවල් ලොකු රටවල් සහ ඇමරිකාව වගේ රටවල් එක්ක කරට කර තරඟකාරීව ඵලදායීතාව තියාගෙන ඉන්න රටක් තමයි නෙදර්ලන්තේ කියන්නේ පුංචි. දැන් ලංකාවත් පුංචි රටක්. මම බැලුවා ඉලක්කම් වලින් හොයලා පොඩි අදහසක් දෙන්න මේ රටවල් තුන සංසන්දනය කරලා බැලුවාම ගොවියෙකුගේ සාමාන්‍ය සුද්ධ ආදායම කියන්න පුළුවන් අපි. එහෙම නැත්නම් රටේ නිෂ්පාදනයේට GDP වලට කරන දායකත්වය කියලා කියන්නත් පුළුවන් කෘෂි අංශය. ගොවියෙක් සාමාන්‍යයෙන් කරන දායකත්වයේ අවුරුද්දකට ඊශ්‍රායලයේ නම් ඩොලර් ලක්ෂයකට එහා යනවා. 1,70,000ක් විතර අවුරුද්දකට. එතකොට එයාගේ සුද්ධ ආදායම. අපි value added කියන concept එක යටතේ ඒක බලන්නේ. බැලුවොත් එහෙම අවුරුද්දකට ඊශ්‍රායලයේ ගොවියෙකුගේ ආදායම 1,70,000ක් වෙනකොට මාසයකට වෙනවා ඩොලර් 9,000කට විතර කිට්ටු වෙනවා. නෙදර්ලන්තයේ බැලුවොත් මාසේ අවුරුද්දකට වෙනවා 80,000කට විතර කිට්ටු වෙනවා. එතකොට ඒක මාසයකට මාස 12න් බෙදලා ගත්තොත් මේ සාමාන්‍ය වශයෙන් ගොවියෙකුගේ කෘෂි අංශයේ GDP වලට දායකත්වය එහෙම නැත්නම් ආපහු අනිත් පැත්තට බැලුවොත් ඒ ගොවියාගේ සුද්ධ ආදායම වෙනවා ඩොලර් වලින් ගත්තාම 7,000ක්. ඊශ්‍රායලයේ 9,000ක් කිව්ව මං නෙදර්ලන්තේ 7,000ක් කියලා කිව්වා. ලංකාවේ බැලුවම අර විදිහටම වාර්ෂික දායකත්වය ගොවියෙකු අපේ GDP වලට කරන දායකත්වයේ ඩොලර් 3,100 ගාණක් එන්නේ. ඉතින් මම මාසයකට නැවත මාස 12න් බෙදලා ගත්තාම ඩොලර් 260යි. ඊශ්‍රායලයේ ගොවියෙකුගේ මාසික සාමාන්‍ය ආදායම ඩොලර් 9,000 වෙන්න. නෙදර්ලන්තයේ ගොවියෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ඩොලර් එහෙම නැත්නම් දායකත්වයේ ඩොලර් 7,000 වෙන්න. ලංකාවේ ගොවියෙකුගේ දායකත්වය ඩොලර් 260ක් වෙන්නත් හේතුව මොකක්ද? දැන් අපි මේ ඉතිහාසයේ පුරාම පහුගිය අවුරුදු 1948 ඉඳලම ඵලදායීතාව වැඩි කරන්න අලුත් බීජ හදන්න තාක්ෂණය දෙන්න එක්ස්ටෙන්ෂන් ව්‍යාප්ති සේවා වතුරවන්න ඒ වගේ ගොඩාක් දේවල් වතුර දෙන්න නොමිලේ වතුර දෙන්න නැහැ ඔය අනිත් කීප රටවල නොමිලේ වතුර දෙනවා හුඟක් ඉන්පුට්ස් ලැබෙනවා නොමිලේ ආණ්ඩුවෙන් පොහොර සහනාද ගොඩාක් දේවල් කරනවා රජේ. එහෙම කරලා ගොවියගේ මාසික දායකත්වයේ ආර්ථිකයට ඩොලර් 260යි.
මොකද වැරද්ද? කොතනද තියෙන ප්‍රශ්නේ? අපි දුප්පත්කම නැති කරනවා නම් දැන් දුප්පත්කම වැඩියෙන් තියෙන්නේ ගමේ නම් ගමංගක් සම්බන්ධ නම් කුෂිකර්මයට අපි මෙතනින් තමයි එක පටන් ගන්න ඕනේ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි ඒකේ මූලික ඊ타ත්ම මූලික හේතුව අපි ආමන්ත්‍රණය කළේ නැහැ. මොකද්ද මූලික හේතුව? මූලික හේතුව ඊශ්‍රායලයේ අර නිෂ්පාදනය කරන්නේ ගොවියෝ 40000යි. 40000යි. මුළු රටේම ශ්‍රම බලකාය. නෙදර්ලන්තේ ගත්තොත් රටේ ශ්‍රම බලකාය මිලියන 8මාරයි, ලංකාවේ ශ්‍රම බලකායත් මිලියන 8මාරයි. සමානයි. ඒ මිලියන 8මාරෙන් නෙදර්ලන්තේ ගොවිතැනේ ඉන්නේ ගොවියෝ ලක්ෂ 2යි. ලංකාව ගත්තාම ලංකාවෙත් ඉන්නවා මිලියන 8මාරක ජනතාවක්. ඒ මිලියන 8මාරෙන් අපේ ගොවිතැනේ ඉන්නවා මිලියන 2.2ක් 25ක් අපේ ශ්‍රම බලකායෙන් කාලක් ඉන්නේ කෘෂි අංශයේ ඉර වෙලා. හැබැයි අපි කතා කරලා බැලුවොත් ඔය කෘෂි අංශයේ ඉන්න ජනතාවගෙන් ඔතන ඉන්න බහුතරයක් 90ක් හෝ ඊටත් වැඩිපුර වෙන්න ඇති මේ කැමැත්තෙන් තෝරාගත්ත මේක තමයි මට හරියන ව්‍යාපෘතිය, මේක තමයි මගේ ජීවනෝපාය වියුත්තේ, මේක තමයි මං යෙදෙන්න ඕනේ ආර්ථික කටයුත්ත කියලා තෝරාගත් එකක් නන් නෙමෙයි මේක. ඒ බහුතරයක් එතෙන්ට වෙන කර කියා ගන්න දෙයක් නැතුව විසි වෙලා ගිය කොටසක්. ඒගොල්ලෝ කැමති ඒ කාලේ වෙන යන්න තැන් තිබුණා නම් නැති නිසා තමයි එතෙන්ට වැටුනේ. එතකොට දැන් අපේ රටේ මං කිව්වා ඩොලර් 3.20ට වඩා දවසකට ආදායම් ලබන දුප්පත් ජනතාව මිලියන 2කට වැඩියෙන් ඉන්නවා. කෘෂි අංශයේ හිර වෙච්ච ජනතාව මිලියන 2කට වඩා වැඩියෙන් ඉන්නවා. ඉතින් දෙකම හරියට සමානයි වගේ නේ. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ මූලික ප්‍රශ්නය අපි තව ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ. මේ පුංචි ඉඩම් කෑලි වල ජනතාව හිරවීම තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේකේ හිර වෙලා ඉන්නකොට ලෝකයේ පර්යේෂණවල මම දන්නවා එක පර්යේෂණයක් තියෙනවා මෙල්බර්න් යුනිවර්සිටි කරපු ලෝකයේ වැඩියෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය පොහොර සහ පෙස්ටිසයිඩ්ස් ඔය වගේ තියෙන කෘමිනාශක දිලීරනාශක සහ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ පුංචි ගොවි. එකක් ඒක නොදන්නාකම දෙවෙනි හේතුව තමයි මොකද ඒගොල්ලන්ට සර්වයිව් වෙන්න මදි මේ ලැබෙන තක්කලි කිලෝ 10ක් 15ක් ත්‍රිපාතියක් හදලා බෑ පවුලක් නඩත්තු කරන්න. ඉතින් පුළුවන් තරමින් පොහොර වක් කරලා කෘමිනාශක වක් කරලා හැමදේම කෘෂි රසායන ද්‍රව්‍ය පුරවලා මේ අවුට්පුට් එක පුළුවන් තරමින් ඉහළින් තියාගන්න උත්සාහ කරනවා. මොකද තමන්ගේ සර්වයිවල් එක සඳහා. ඒ නිසා ලෝකයේ තියෙන පර්යේෂණ කෘතියක සහතික කරලා තියෙන දෙයක් තමයි සොයා ගැනීමක් තමයි කෘෂි රසායනික වැඩියෙන් පාවිච්චි කරන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය වැඩියෙන් පාවිච්චි කරන්නේ මේ පුංචි ඉඩම් වල. මොකක්ද ඒතර මෙතනට උන අවශ්‍ය කරන විසඳුම වෙන්නේ? තව විනාඩි 5ක් තියෙනවා. විසඳුම පළවෙනිම මම කියන්න කැමති මගේ කතාවට මාතෘකාවක් දෙනවා නම් අපේ රටේ කෘෂියන්සේ තියෙන ප්‍රශ්නේ තමයි too many people produce too little. මිනිස්සු ගොඩාක් එකතු වෙලා බොහොම පොඩි දෙයක් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒක ජනතාව අතර බෙදිලා ගියන් පස්සේ හැමෝම භාගයට බඩගින්නේ. ජීවත් වෙන්න පුළුවන්, සර්වයිව් වෙන්න පුළුවන්, ආණ්ඩුවත් සහන ආධාර දෙනවා. කොහොම ඒවත් එක්ක ගත්තාන් පස්සේ නඩත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉහළට යන්න බෑ. අර too many people කියන කෑල්ලට අපි අත ගහන්නේ නැහැ. producing too little කියන කෑල්ලට අපි පුළුවන් තරම් අපි සපෝට් එකක් දෙනවා වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මේක අවුරුද්දෙන් අපි 70ක් කළා. ඉදිරියටත් අපි ඒකම කරගෙන යනවා. අපි කැලෑලි කරලා දෙනවා හේන් තව වගා කරන්න කියලා. ඉතින් ගමේ මිනිස්සුත් හිතනවා තව ඉඩම් කෑල්ලක් කැලෑවෙන් හම්බුනාම ලොකු දෙයක් කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නේත් නැහැ. ඒකෙන් යන්න දිහක් නැහැ ඒගොල්ලන්ට. දැන් මම ඊට පස්සේ මේක සංසන්දනය කරලා බැලුවා ලංකාවේ කොච්චර පළදායි විදිහට ඉඩම් බෙදියා. මම තව දර්ශක තියෙනවා මම ඒ වගේ ඉන්න යන්නේ නැහැ වෙලාව යන හින්දා
ඇවරේජ් ෆාම් සයිස් වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. සංවර්ධනයත් එක්ක ෆාම් සයිස් එකට ලෝකයේ මොකද වෙලා තියෙන්නේ කියන එක කතා කරන්න පුළුවන්. සංවර්ධනය වෙනකොට ලෝකයේ රටවල් වල ෆාම් සයිස් ඇවරේජ් ෆාම් සයිස් කියන එක භූමියේ සාමාන්‍ය ගොවිපලේ විශාලත්වය කියන එක එන්න විශාල වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ බැලුවොත් එහෙම පසුගිය අවුරුදු 70 තුල ඔය ගොවි ජනපද ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය ඒවා මේවත් එක්ක ඉඩම් බෙදලා දුන්න අපි දන්නවා. අපේ රටේ ෆාම් සයිස් කියන එක එන්න කුඩා වෙලා අනිත් පැත්තට තමයි ගිහින් තියෙන්නේ. ෆ්‍රැග්මන්ටේෂන් කියලා කියනවා. අනිත් රටවල් වල කන්සොලිඩේෂන් එකක් වෙලා තියෙනවා. අපේ රටේ ෆ්‍රැග්මන්ටේෂන් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ පවුලේ තියෙන ඉඩම් ප්‍රමාණය තවත් කෑලි කෑලි කඩලා හිටන් පොඩි පරම්පරාවෙන් පරම්පරාවට ඒක තව තව පුංචි වෙන්න බෙදනවා. පුංචි වෙන්න බෙදන්න ඒකේ තියෙන ඵලදායිතාව එන්න අඩු වෙගෙන යනවා. අපි බැලුවොත් ආර්ථිකමය වශයෙන් හොඳ මට්ටමේ නිෂ්පාදනයක් තියාගන්න අඩු ගානේ මම හිතනවා ලංකාවේ ගොවියෙකුට අක්කර 20ක්වත් තියෙන්න ඕනේ කියලා. අක්කර 20ක්. එතකොට තමයි යාට හැකියාව ලැබෙන්නේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න. නෙදර්ලන්තයේ ඉන්න ගොවියෝගේ වැඩි ප්‍රමාණයක් කෘෂි අංශයේ කෘෂිකර්මය හා ආශ්‍රිත ඒ කෘෂිකර්මයක් ඒ ආශ්‍රිත අනිකුත් ශේෂ්ඨවල උපාධි ලබපුවයි. ගොවීන්ගේ බහුතරය උපාධි තියනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දන්නවා තාක්ෂණය ගැන. ඒ තාක්ෂණ නිසා තමයි ඒගොල්ලෝ ඇමරිකාව වගේ මහා පන් රටවල් එක්කත් මහා පරිමාණ කෘෂි නිෂ්පාදනය තියෙන රටවල් එක්කත් තරඟ කරන්නේ. ලංකාවේ ගොවියන්ට එතෙන්ට යන්න බෑ. මොකද ඒගොල්ලන්ට සර්වයිව් වෙන්න තමයි ඒගොල්ලන්ගේ රෑදවල් උත්සාහය තියෙන්නේ. අලුත් දේවල් කරන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. තාක්ෂණයේ ඉන්න හැකියාවක් නැහැ. කවුරු හරි ඇවිල්ලා ආණ්ඩුව ඇවිල්ලා මොනවා හරි දුන්නොත් ඒක ගන්න පුළුවන්. තමන්ගේ උත්සාහයෙන් ඉදිරියට යන්න බෑ. මම තව ෂොකින් ඊළඟට මට තියෙනවා ප්‍රශ්නයක්. දැන් මේ ජනතාවට මං කියවනේ සාමාන්‍යයෙන්වත් තිබෙන්න ඕනේ කියලා ෆාම් සයිස් එක අක්කර 20ක් විතර කියලා. දැන් නෙදර්ලන්තේ ගත්තොත් රට මං කිව්වා ලක්ෂ 2යි ඉන්නේ ගොවියෝ කියලා. ඇවරේජ් ෆාම් සයිස් එක තියෙනවා හෙක්ටයාර් 26ක්. හෙක්ටයාර් 26 හෙක්ටයාරයක් කියන්නේ අක්කර 2මාරක් වගේ. එතකොට හෙක්ටයාර් 26ක් කියන්නේ සෑහෙන විශාල ප්‍රමාණයක්. ඒ නිසා මං කිව්වේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. අනිත් පැත්තෙන් මම මේ කතාව කිව්වොත් එහෙම ලංකාවේ මිලියන 2.2ක් ඉන්න ජනගහණයෙන් අඩුතරමින් 4න් 3ක්වත් එතනින් අයින් වෙන්න ඕනේ. ඉතින් මේක දේශපාලනික වශයෙන් නිවැරදි ප්‍රකාශයක් නම් නොවන බව මම දන්නවා. හැබැයි අපිට ඒක ඒ කතාව එහෙම කියන්නේ නැතුව වෙන විදියකට හදන්න පුළුවන්. අපි රැකියාවල් බිහි කරන්න ඕනේ. කාර්මිකාංශේ සේවාංශේ රැකියාවල් බිහි කරනවා නම් ඔය ගොවි ජනතාවගේ ඉදිරි પરම්පරාවන් ඉගෙන ගන්න ඒවට එනවා. මේකට කෙටි කාලන විසඳුමක් නැහැ. දීර්ඝ කාලන විසඳුමක් තියෙනවා. දෙවනුව තව ෂොකින් නිවුස් එකක් මට තියෙනවා කියන්න. මට මතක් වුණා කරුජ සූර්යමේතුමා දාන් කරනකොට මේ ආහාර සුරක්ෂිතතාවය ගැන. ලෝකයේ තියෙන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දර්ශකයක්. ඔය Google search එකක් කරලා බලුවොත් හොයාගත්ත හැකි report එක. Food Security Index කියලා. රටවල් පෙළ ගස්සලා තියෙනවා. ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය අතින් number 1 පළවෙනි රට කෘෂිකර්මයේ දායකත්වයේ 0යි. කෘෂිකර්මයක් නැති රට. මොකක්ද රට? සිංගප්පූරු. සිංගප්පූරුවේ GDP composition එක අරන් බැලුවොත් කෘෂි අංශයේ දායකත්වය 0යි කියලා තමයි හදාන් වෙන්නේ. ඉන්නවා ගණන් බැලුවම ගොවියෝ 10-15000ක් ඉන්නවා. ලක්ෂ මිලියන 6.5ක ජනගහනයෙන්. 10000ක් හෝ 12000ක් විතර වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒගොල්ලොත් කෘෂිකර්මය කියලා කිව්වට කෘෂිකර්මය කියන්නේ වගාවම නෙමෙයි. අනිකුත් දේවල් විශේෂයෙන්ම දීවර කර්මාන්තේ. ඒගොල්ලොත් ඇතුළත් වෙනවා එතන. මේ රටේ තමයි ආහාර සුරක්ෂිතතාවයේ අතින් ලෝකේ නම්බර් 1. එතකොට මේ වගා කිරීම කියන එක ආහාර සුරක්ෂිතතාවයේ තාවුරු කරන දර්ශකයක් නෙමෙයි. කොහොමද ආහාර සුරක්ෂිතතාවය තීරණය වෙන්නේ? කාරණා තුනක් තියෙනවා. affordability. Tamanට afford කරන්න
හොඳ ආහාර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ ගොවියන්ට හොඳ ආහාර ගන්න පුළුවන්කමක් නැහැ. availability හොඳ ආහාර තියෙන්න ඕන රටේ. අපේ හොඳ ආහාර නැහැ. ඔයගොල්ලෝ ගිහිල්ලා ඔබතුමන්ලා ගිහිල්ලා සුපර් මාකට් එකෙන් ගන්නේ වස ගන්න. affordability availability ඒ වස කියන එක ඇතුළත් වෙනවා ඊළඟ කාරණාවට මොකද්ද? quality and safety. ඔන්න ඔය කාරණා තුන අනුව තමයි ආහාර සුරක්ෂිතතාවය අනුව ලෝකේ රටවල් පෙළගස්සන්නේ. නැතුව මේ කොච්චර වගා කරනවද කොච්චර ගොවියෝ ඉන්නවද කියන කාරණාව අනුව නෙමෙයි. ඉතින් අපේ අනාගතයේ තීරණය වෙන්න නම් අපි ඔන්න ඔය දුප්පත්කම උතනින් පටන් ගන්න ඕනේ. ඒක තුරන් කිරීම. බොහොම ස්තුතියි ඔබතුමන්ලාගේ අවුන්කන් දීපට. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව